समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ये धम्मा हेतुभवा तेषां हेतुं तथागतो आह ते संचयो निरोधो एवं वादी महासमनो सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत පින්වත්නි අද දවසේ උතුම් පොහෝ දිනයක මේ පින්වතුන් කවුරුත් සෝදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් විසින් පහළ වෙලා ලෝකයට දේශනා කරන්නට යෙදෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි අද වැනි පොහොය දිනයක දෙරණ රූපවාහිනී මාධ්‍ය ජාලය හරහා ලොවට කියන්නට ආරම්භ වන ධර්මදේශනා මාලාවක ප්‍රථම ධර්මදේශනා විදිහට මේ පොහොය දිනයේ සිට සිද්ධ කෙරෙන ධර්මදේශනා මාලාවක් අද දවසේ මේ ධර්මදේශනාවත් සමග ආරම්භ වන බැවින් මේ ධර්මදේශනා මාලාව සාමාන්‍ය ලෝකයේ ධර්මය යයි මිනිස්සු අල්ලගෙන ඉන්න මේ ආගමික ස්වરૂපය අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ප්‍රඥාවට කතා කරපු ධර්ම ලෝකයට පෙන්නපු ශ්‍රේෂ්ඨ ගණයේ දර්ශනීය පිළිබඳව එක එල්ලේම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, එනිසාම මේ ධර්මදේශනා මාලාවේ සිද්ධ වෙන ධර්ම දේශනාවන් ඇතුළේ කියවෙන මේ ධර්ම කාරණාවන් එක්තරා විදියකට ඔය පින්වතුන්ලට ආගන්තුක වෙන්න පුළුවන්. එක්තරා විදියකට ඔය පින්වතුන්ලගේ එල්බගෙන ඉන්න සාම්ප්‍රදායික දෘෂ්ටීන් වලට වදින පහරක් වෙන්න පුළුවන්. එක්තරා විදියකට ඔය පින්වතුන්ලට මේක ඔය පින්වතුන්ල කැමති නැති සත්‍යතාවයක් පිළිබඳව අවධානය යොමු කරන්න වෙන්න පුළුවන්. හැබැයි ක්‍රමානුකූලව අවධානය යොමු නොකළොත්, ක්‍රමානුකූලව මේ යථාර්ථය තේරුම් නොගත්තොත්, ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය ඔළුවට දා නොගත්තොත් සංසාර ජීවිතේම පරාජිතයෙක් වගේ මරණයටපත් වෙන්න වුණා වගේම මේ බුද්ධෝත්පාද කාලයේදීත් ඔය පින්වතුන්ලට පරාජිතය වගේම මරණයටපත් වෙන්නට සිද්ධ වෙයි. එනිසා පින්වත්නි මේ කියන ධර්ම කතාව බොහොම සාවධානයෙන් අහන්න. මේ කියන ධර්ම කතාව බොහොම සාවධානී යෝනිසෝ මනසිකාරී නැත්තම් නිවැරදිව කල්පනා කරන්න. එහෙම කල්පනා කරන ඔබට වැටහෙවි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා කියපු පණිවිඩයේ සත්‍ය යථාර්ථය කුමක්ද? ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ මනුෂ්‍යයට පත්වෙන්න පුළුවන් සැනසීම කුමක්ද කියන කාරණාව. මම මේ කතාව කියන්න කලින් පින්වතුන්ලට මෙන්න මෙහෙම කතාවක් කියන්න. අද වෙනකොට මගේ පින්වත්නි මේ බුදුදහම බොහෝ දෙනෙක් පටලවාගෙන ඉන්න පටලවා ගැනීම අපිට හිතා ගන්නවත් බැරි තරම්. මොකද මේ හැම දෙනෙක්ම හිතන් ඉන්නේ පින්වත්නි බුදුදහම කියන්නේ ලෙඩ හොඳ කරලා දෙන එකක් කිය. බුදුදහමයි කියලා කියන්නේ මේ දරුවෝ නැති අම්මලට දරුවෝ දෙන එකක් කිය. බුදුදහමයි කියලා කියන්නේ මේ නැති බැරි අයට කන්න බොන දෙන එකක් කිය. ගෙවල් දොරවල් නැති අයට ඒව ලබා දෙන එකක් කිය. හැබැයි පින්වත්නි ඔය පින්වතුන්ලා එක මොහොතක් කල්පනා කරන්නකො මගේ භාග්‍යතුන් වහන්සේටවත් පුළුවන් කමක් ලැබුණද ලෙඩවීම කියන ධර්මතාවයෙන් මිදෙන්න? උන්වහන්සේත් ජරාවටපත් වුණා. උන්වහන්සේත් ව්‍යාධියටපත් වුණා. උන්වහන්සේත් මරණය කියන ධර්මතාවයට ගොදුරු වුණා.
හැබැයි අපේ සමාජයේ බෝධියක් ගාවට ගිහිල්ලා අනේ මගේ මහත්තයා ලෙඩ වෙලා ඉන්නේ. ඒක කොහොම හරි හොඳ කරලා දෙන්න කියලා බෝධිය වටේ වට ගානක් කරුණා කියලා මේක විසඳෙන්නේ නැහැ. දරුවෝ නැත්තම් අම්මා කෙනෙක්ට එයා බෝධිය වටේ වටේ 5ක් 30ක් කරුණා කියලා එයාට දරුවෝ ලැබෙන ක්‍රමවේදයක් බුදුදහමේ නැහැ. බුදුදහමේ තියෙන යථාර්ථය තමයි ඔය පිංගුතුලට මේක අමුත්තක් වෙන්නේ නැති. බුදුදහමේ තියෙන ඇත්ත තමයි දරුවෝ නැත්තම් කෙනෙකුට ඒකත් සැපක් නෙපින්වත්නි. සංස්කාර පෝෂණය කිරීමෙන් තොරව ලබන්න පුළුවන් නිර්ාමිස සැපක් තියෙනකොට සංස්කාර පැතීමක් බුදුදහම ඔස්සේ කරනවා නම් සමහරක් විට ඔබ කරන කුසලයේ විපාකයේ විදියට ඔබට ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඔබට ඔබේ ප්‍රාර්ථනාව ලැබෙයි. ඔබට අහිමි වෙන දේ තමයි බුදුදහම කියන්නේ. ඔබට ඔබේ ප්‍රාර්ථනාව ලැබෙයි. හැබැයි ඔබට පින්වත්නි මේ ශ්‍රේෂ්ඨ දර්ශනය අහිමි වෙලා යන්න පුළුවන්. එනිසාම අපේ පින්වතුන්ලා මේ ශිෂ්‍යත්වයේ ලියන්නයි සාමාන්‍ය පෙළ සමත් වෙන්නයි සත්කවි කියව ගන්න මේ බෝධිය වටේ ගිහිලා කැරකෙනවට වඩා ওই පිංගුතුලට පුළුවන් නම් බෝධිය ගාවට ගිහිලා කල්පනා කරන්න. දැන් ඔන්න කෙනෙක්ගේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ලෙඩ වෙලා ස්පිරිතාලේ ඉන්නවා. අපි හිතමු කැන්සර් එකක් හැදලා කැන්සර් හොස්පිටල් ඉන්නවා කියලා. ඉන්නකොට ওই පිංගුතුල දැන් අර බෝධිය ගාවට ගිහිලා කල්පනා කරන්නේ අනේ කොහොම හරි මම මේ කරගන්න කුසලයෙන් මගේ තාත්තව හොඳ වෙන්න. මගේ අම්මව හොඳ වේවා. සමහරක් විට ඔය පිංගුතුලගේ ප්‍රාර්ථනාවේ බලවත්භාවය මත ඒක වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න. බුදුදහම කියලා කියන්නේ ජරා ධම්මං මා ජීරති අලබ්බ නීයට්ටාන අනේ මාව වයසට යන්න එපා කියලා කිව්වට වැඩක් නෑ. මාව වයසට යනවා නේද කියලා කල්පනා කරන දහමක්. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බ නීයට්ටාන අනේ මාව ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. ඇයි? අපි ලෙඩ වෙනවාමයි. මරණ ධම්මං මා මීයති අලබ්බ නීයට්ටාන අනේ මං උදේ හවස පහන තියනවා අපේ පුතාම මැරුණනේ කියලා ප්‍රාර්ථනා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ කිව්වේ මරණ ධම්මං මා මීයති අලබ්බ නීයට්ටාන කියලානේ. කාටද? සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මි. පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මාරයෙක් වේවා කිසිම කෙනෙකුට මේ ලෝකේ සත්‍යතාවයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අර අපි හැමදාම කියන වචනයක් we have to face. අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට මේක මගහරින්න බෑ. කැලේක හිටිය අය, ආරණ්‍යක හිටිය අය, පැවිදි වෙලා හිටිය අය, ධ්‍යාන ලබාගෙන හිටිය අය, මාර්ගඵල ලබාගෙන හිටිය අය කියලා අපිට පුළුවන් ද මේවයින් ගැලවෙන්න? අපිට මේවයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ගල් ගුහාවක වේවා, ආකාශයේ වේවා, ගංගාවක වේවා, සමුද්‍රයක වේවා, කොයි හිටියත් මගේ පින්වත්නි මේ ධර්මතාවලින් ගැලවෙන්න බැරි නම් ඔය පිංගුතුලා මතක තියාගන්න. ඔය පිංගුතුල්ලා මේ බුදුදහමෙන් ගත යුතු ප්‍රධාන ප්‍රමුඛ පරමාර්ථය තමයි අපි මේවාට මුහුණ දිය යුතුයි. එච්චරයි. සරලයි. පිංගුතුනි දැන් ඔය පිංගුතුල්ලා මේ ලෝකේ පෝෂණය කරගෙන යනවනේ හරිම අමාරුවෙන්. අම්මා තාත්තා දරුවා ඥාති හිත මිත්‍රාදී මේ අය පෝෂණය කරගෙන යනවා. පෝෂණය කරගෙන යන ඔබට විඳින්න වෙන ප්‍රධාන ගණයේ දුක් තුනක් තියෙනවා. ඒ තමයි දැන් අපි පෝෂණය කරන ස්කන්ධ අනිත්‍යභාවයට පත් වෙනවා. පෝෂණය කරන ස්කන්ධ දුක භාවයට පත්වීම. පෝෂණය කරන ස්කන්ධ තමන්ගේ වශයෙන් නොතිබීම. හරිම අමාරුවෙන් ඉගෙනගෙන හරිම අමාරුවෙන් රැකියාවක් කරලා බොහොම සුළු පඩියක් අරගෙන තමන්ගේ ගෙදර දොර පෝෂණය කරන ගිහි පින්වතුන්ලට ඒ ගිහි ගෙදර ගැන තියෙන ලොකු බලාපොරොත්තුවක්. පින්වතුනි මේ බලාපොරොත්තුව එක මොහොතක් ඇතුළත තමන්ගේ පුතාගේ මරණයෙන්, අම්මගේ මරණයෙන්, තාත්තගේ මරණයෙන් එක මොහොතකින් අහිමි වෙලා යන්න පුළුවන්. එදාට ඔබ මේ යථාර්ථය තේරුම් ගන්න තරම් මනස ශක්තිමත් කරගෙන හිටියේ නැත්තම් මතක තියාගන්න ඔය පිංගුතුලගේ ජීවිතේ එතන ඉඳන් කඩාගෙන වැටෙනවා. ඔය පිංගුතුලගේ ජීවිතේ එතන ඉඳන් කඩාගෙන වැටෙන්නේ හිතා ගන්නවත් බැරි විදියට. සමහරු බොන්න පුරුදු වෙනවා. සමහරු නරක වැඩ වලට පුරුදු වෙනවා. සමහරු සල්ලාලකම් වලට පුරුදු වෙනවා. සමහරු බොරු කියන්න පුරුදු වෙනවා. සමහරුන්ව උන්මත්තක භාවයට පත් වෙනවා. ඇයි මේ? මේ තමයි ලෝකයේ යථාර්ථය තේරුම් නොගැනීම. පින්වත්නි මේ බුදුදහම හරිම සියුම්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ ලෝකේ පවතින ස්වභාව ධර්මය. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු මේ රූපස්කන්ධය අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. අනිත්‍ය භාවයට පත් වෙනවා. අනිත්‍ය භාවයට පත් වෙන නිසාම යදනිච්ඡන් තන් දුක්ඛං ඒක දුකක්. ඒක අනාත්ම භාවයේ පවතින. සත්ත්ව පුද්ගල භාවයක් නැති, ස්වකීය වශයෙන් නැති ස්වභාවය.
එනිසාම පින්වත්නි ආදරෙන් පෝෂණය කරන අපි හිතමුකෝ මේ මොනවාරි කැම ජාතික විටමින් තියෙනවා. විටමින් තියෙනවා කියලා ඒ විටමින් තියෙන ඔක්කොම ජාති ටික ගෙනල්ලා ඒ ගෙදරට කැව්වත් පෙව්වත් ගෙදර ඉන්න අයට කන්න බොන්න දුන්නත් මගේ පින්වතුන්ලා හිතන්න එපා ඒගොල්ලෝ අනිත්‍යභාවයට පත් නොවී තියෙයි කියලා. මොකද ඒගොල්ලන්ට මොන විටමින් ජාති දුන්නත් ඒගොල්ලෝ අනිත්‍යභාවයට පත් වෙනවමයිනේ. අනේ ඒක නවත්තන්න පුළුවන් නම් අපිටත් කියන්න. අපිත් මේ කැලෑවල් වල සෙනසුන් වල හුදකලාවේ පිළිවෙත් පුරන්නේ මේ ස්කන්ධ පෝෂණය කිරීමෙන් වැඩක් නෑ. ඒක නිසරු දෙයක්. හරියට වක්කඩේ හකුරු හැංගුවා වගේ. වක්කඩේ එක හකුරු හැංගුවට වැඩක් නෑ පින්වත්. හකුරු ගන්නය කියලා ඇවිල්ලා බලනකොට දිය වෙලා ගිහිල්ලා. ගඟට ඉනි කැපුවට වැඩක් නෑ. පල්ලෙහාට බහිනකොට ඉනි ටික ගිහිල්ලා නම්. අමාරුවෙන් හම්බ කළාට වැඩක් තියනවද? අමාරුවෙන් දරුවෝ පෝෂණය කළාට වැඩක් තියනවද? අමාරුවෙන් අම්මා තාත්තත් එක්ක ජීවත් වුණාට වැඩක් තියනවද? බිනිදක් ගත්තට වැඩක් තියනවද? මරණයෙන් මේ ඔක්කොම කෙලවර වෙනවා. පින්වත්නි මම පැවිදි වෙන්න කලින් ගිහි කාලේ ඇත්තට මටම වෙච්ච සිදුවීමක් මේක. අපේ තාත්තගේ මරණය සිද්ධ වුණා. මේ මරණයත් එක්ක පින්වත්නි තාත්තව අතහැරලා දාලා ආපු කනත්ත ගැන මම ගොඩක් කල්පනා කළා. මේ කනත්තර මම නිතර ගියා. මේ වලවල් දිහා බලන් හිටියා. මම දැක්ක අපේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ කනත්තේ වලවල් යට හැංගෙනවා. මම දැක්ක අපේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් ඇවිල්ලා ආදාහනාගාරයේදී පිච්චිලා අළු වෙලා යනවා. ගෙදර අය වල වටේට කෝටන් නිති දෙකක් තුනක් හිටවලා ඉටිපන්දමක් දෙකක් පත්තු කරලා හඳුන් කූරක් දෙකක් ගහලා ගියා මිසක් ආයේ ආපු කවුරුවත් මම දැක්කේ නැහැ පින්වත්නි. ඕන්නම් 7 දවසක් යනකම් ආවා. 3 මාසයක් යනකොට එක්කෙනයි දෙන්න. අවුරුද්දක් යනකොට කවුරුත්ම නැණි මගේ පින්වත්නි. ওই පින්වතුන්ලත් මරණින් මත්තේ ওই පින්වතුන්ලා ගමේ කනත්තට යනවා. අඩි 6ක වලක් කැපිලා එක්කෝ ඒ වලේ වැළලෙනවා. පින්වත්නි එදාට ඔබේ ගෙදර ඇත්තෝ ඔක්කොම එකතු වෙලා ඔබ මේ වල තුලට දාලා පස් වලින් වහලා යනවා මිසක් කවුරුත් ඔබත් එක්ක ඉන්න උත්සාහ කරන්නේ නැහැ. කවුරුත් ඔබත් එක්ක ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ආපහු සැරයක් ඔබව ගෙදර අරන් යන්න දුන්නට ඔබව ගෙදර අරන් යන්නේ. හේතුව ඔබ ඒ වෙනකොට මරණයටපත් වෙච්ච කෙනෙක්. පින්වත්නි එදාට ඔබට මේ ලෝකය අහිමි වෙනවා. එදාට ඔබ මේ ලෝකෙන් සමුගන්නවා. එදාට මේ පෝෂණය කරපු ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දූදරු මේ හැම කෙනෙක්ගෙම ඔබට නවතින සිද්ධ වෙනවා. පින්වත්නි ඇයි මං අහන ඔබෙන් ප්‍රශ්නයක්. ඇයි එහෙම තනි වෙනවා නම් ඇයි එහෙම ජීවිතයේ අවසානයේ තනියම මේ සංසාර ගමනක් යන්න වෙනවා නම් ඇයි මේ කෙටි කාලින බැඳීමක්? ඇයි මේ අවුරුදු 50කට 60කට පුංචි බැඳීමක්? පින්වත්නි මං හැමදේම කියන එකක් මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ අම්බලමක්. මේ අම්බලමට ආපු අපි తాවකාලිකව මේ අම්බලමේ නවාතැන් අරගෙන හිටියට අපි කවුරුත් මේ මනුස්ස ජීවිතය කියන අම්බලමේ සදාකාලික නැවතුම් කරුවන් නෙවෙයි. මමත් මේ බණහන ඔබත් මේ ලංකාවේ ජීවත් වෙන හැම දිනාටම මරණය කියන ධර්මතාවයත් එක්ක මේ මනුස්ස ජීවිතය කියන අම්බලමෙන් එලිබහින්න සිද්ධ වෙනවා. ඒ එලිබහින්න සිද්ධ වෙන දවසට එලිබහින්න බැහැ කියලා හිතුණා. අනේ තව ඕනේ කියලා හිතුණා. අනේ මෙහෙම වෙන්න තියෙනවා නම් හොඳයි නේද කියලා හිතුනොත් මතක තියාගන්න මේ ජීවිතය හිමි වෙලා ආයෙත් කැරකිලා ගිහලා උප්පත්තියක් ලබනවා. අන්න ඒකට කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ආයෙත් සැරයක් භවයකට බැහැ ගන්නවා කියලා. ඒ භවයකට බැහැගත්තට පස්සේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන. ආපහු සැරයක් ආයතන පහළ වෙනවා. ආයතන වලට වේදනා දැනෙන්න ගන්නවා. වේදනාවන් වලට තණ්හාව කරනවා. තණ්හා කරන දේවල් වලට උපාදානය වෙනවා. උපාදාන පත්‍ය භව. ආයෙත් සැරයක් ගිහිල්ලා උපදිනවා. බලන්නකෝ සංසාර චක්‍රයෙන් නතර වීමක් තියෙනවද කියලා. හැමදෑමත් ඔය පිංගුතුල හිතන්න එපා ඒකත් මේ හැමදෑම මනුස්ස ජීවිත ලැබලම මොන්ඩිසෝරි යන කාලය ලැබෙයි කියලා. හිටපු ගමන් ගිහලා හරක් වෙන්න වෙනවා. හිටපු ගමන් ගිහලා ප්‍රේතයෝ වෙන්න වෙනවා. හිටපු ගමන් ගිහිල්ලා තිරිසන් ලෝකවල වල අවීචි ආදී නිර්යවල් වල උපතිය ලබන්න සිද්ධ වෙනවා. මේක හරි වේදනාවක්. ඔය පිංගුතුල බාලපඬිත සූත්‍ර, නිමි ජාතක, දේවදූත සූත්‍ර ආදී දේවල් බලලා තියෙනවා නම් මේ වගේ විඳින්න වෙන දුක මගේ රත්තරන් පින්වත්නි හිතා ගන්න පුළුවන් කමක් නෑ. එනිසා මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ මේ සංස්කාර පෝෂණය කිරීමේ નિසරු බව තේරුම් අරගෙන ඔය පිංගුතුල තීරණයකට මම දිගින් දිගටම මේ අනිච්ච දුක්ඛ අනාත්ම සංස්කාර පෝෂණය කරමින් යනවද
නැත්තම් මේ වෙහෙසකර ගමනින් මම නවතිනවද? ඉදින් ඔබට අවශ්‍යයි නම් මේ අනිත්‍යතාවයට පත්වෙන සංස්කාරات එක්ක ජීවත් වෙන්න. මේ අනිත්‍යතාවයට පත්වෙන සංස්කාර අල්ලගෙන ඒ සංස්කාරات එක්ක බැඳීම් ඇති කරගෙන ඒ සංස්කාර විනාශ වෙනකොට ඒවත් එක්ක දුක් වෙවි ජීවත් වෙන්න මම ඔබට ආරාධනා කරනවා එන්න සසර යන්න. හැබැයි ඒ යන්න තියෙන සාංශාරික ජීවිතය කොච්චර භයානක එකක්ද කියන එක කල්පනා කළේ නැත්තම් මගේ පින්වත්නි ආයෙත් ඔබට මේ සංසාර ජීවිතයම වෙන්නේ පසුතැවෙන්න විතරයි. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ දේශනා කරපු හැම බණ පදයකම මේ සාංශාරික පීඩාව ඇතුළේ. උන්වහන්සේ දේශනා කරපු හැම බණ පදයකම මේ සංසාරයේ තියෙන භයානකකම ඇතුළේ. මේකේ භයානකකම තමයි ආයෙත් සැරයක් මේ බුද්ධෝත්පාද කාලේ අතහැරුණොත් ඔබට ඈතර වෙන්න ඕනි කියලා හිතුණා. ඔබට ඈතර වෙන්න වෙන්නේ නැහැ. එහෙම හිතෙන්නෙත් නෑ. වැරදිලාවත් හිතුණොත් පින්වත්නි ඈතර වෙන්න ලැබෙන අවස්ථාවක කොහෙද බුද්ධෝත්පාද කාලය? කොහෙද ධර්ම ශ්‍රවණයක්? කොහෙද කල්යාණ මිත්‍ර සේවනය? කොහෙද භාවනා කරන්න පුළුවන් පරිසරයක් මනස? කොහෙද චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා වෙච්ච ධර්මය? ඒ නිසා පින්වත්නි මේ තමයි අවසන් අවස්ථාව. මගේ රත්තරන් පින්වත්නි මේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා දැන් රතන සූත්‍රය ගන්නකෝ. කොරෝනා ආපු වෙලාවේ ඔය පින්වතුන්ට මතකයි නේද? හැමෝම හිතන් හිටියා මේ රතන සූත්‍රය කියලා කියන්නේ මන්ත්‍රයක් වගේ එකක් කියලා. මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන රතන සූත්‍රයේ ඇතුළත් පරමාර්ථය ගත්තා. ඒ අපිට පුළුවන් වෙන්න එපැයි. මම මේ තර්කයක් ගේනවා නෙමෙයි රතන සූත්‍රය බොහොම බලගතුයි. ඒකේ බලගතුභාවය ප්‍රමාණ කරන්න බෑ. හැබැයි බුදුදහමේ පරම හරය ඒක නෙමෙයි. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනි නේද? රතන සූත්‍රයත් අරගෙන ගිහිල්ලා ලංකාව වටේටම මේක හොඳ කරලා. මේ බුදුදහමේ හරය නෙමෙයි. බුදුදහම මෙහෙම වෙලඳ ව්‍යාපාරයක් විදියට අල්ලගත්තොත් භෞතික ලෝකයේ සංකර ලෝකයේ බොහෝ දියුණු වේ. හැබැයි ආධ්‍යාත්මික ලෝකය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරන්න ලැබිච්ච ලෝකය බොහොමයක් අතහැරිලා යයි. ওই පිංගුතුල නිකන් කල්පනා කරලා බලන්න ওই පිංගුතුල්ලා අද සොහනකට යන්න. එකල බුද්ධෝත්පාද කාලයේ සොහනකට ගියාම ජීවිතයේ අනිත්‍ය පිළිබඳව කල්පනා වුණා. ඇයි? මරණ ගෙනල්ලා පිංගුතුනි ඔහේ කනත්තර අතහැරලා දාලා ගියා. අද මලගේක ගියාම අපිට මැරෙන්නේ. ඒ තරම් ලස්සනයි මලගෙදර. මිනි පෙට්ටි, අන්දලා තියෙන ඇඳුම්, මිනි පෙට්ටියේ වටේට දාලා තියෙන බල්බ් වල මේව පින්වත්නි අපිට ජීවිතය අහෝ දුකයි, අහෝ අනිච්චයි කියලා නෙවෙයිනි මනසිකාර්ය කරවන්නේ. මිනි පෙට්ටියේ ගාන කීයද දන්නේ නැහැ. අතම්ම මැරිලත් hina වෙලා ඉන්නේ. පින්වත්නි මැරිච්ච මිනිහටත් මේක නෑ කියලා හිතනවා. අර ඉන්නකම් වැරහැලි ඇඳගෙන ජීවත් වෙච්ච මිනිස්සු මැරුණට පස්සේ ඔසරියක් අඳලා සරමක් ෂර්ට් එකක් අඳලා මල් බොකයක් අතට දීලා එව්වහම කොහොමද මේ මලගෙදරට ගිහිල්ලා මිනිහෙක් ජීවිතේ යථාර්ථය කල්පනා කරන්නේ? කොහොමද මිනිස්සෙක්ට ඒ මලගෙදරින් අනේ දෙයනේ මටත් මේ ස්වරූපය වෙනව නේද කියලා එවං භාවි එවං ධම්මෝ එවං අනතීතෝ කියලා මතක් වෙන්නේ? කෝ සතිපට්ඨානිය වඩන්න පුළුවන් පරිසරය. හැබැයි බුද්ධෝත්පාද කාලවල වල විශේෂයෙන්ම ಭಾರತೀಯ සමාජයේ එහෙම උනේ නෑනේ. එකල බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මරුණාම අල්ලලා ගිහිල්ලා කනත්තකට දැම්මා. භික්ෂුවක් සෝසානිකංගය කියලා දුතාංගයක් තියෙනවා. සෝසානිකංගං සමාදියාමි සෝසානිකංගං සමාදියාමි සෝසානිකංගං සමාදියාමි කියලා සමාදන් වෙලා රැයට යනවා සෝනට. ගිහිල්ලා පින්වත්නි සෝන දිහා බලන් ඉද්දි උන්වහන්සේ දකිනවා මේලා ඒකාලේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච සල්ලි තියෙන මිනිස්සු, සල්ලි නැති මිනිස්සු, ඒ මිනිස්සුන්ගේ කෑලි හිවැල්ලු අරගෙන ගලවගෙන යන්නේක. ඒ මිනිස්සුගේ කෑලි සුනක පොතකෝ ඇවිල්ලා කඩාගෙන යන්නේක. ගිජු ලිහිනියෝ කපුටෝ ඇවිල්ලා කෑල්ල ගලව ගන්නවා දකින්නකොට අනේ මෙච්චර සල්ලි තිබ්බ මිනිස්සුන්ට මෙහෙම වුණා නම් අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනී. අනේ හැම දෙනෙක්ටම මේ ජීවිතය දාලා යන්න වෙනව නේද කියලා කල්පනා. ඒ නිසා මේ සංකර ලෝකයේ එක්තරා විදියකට මේ ධර්මාවබෝධය කරන්න ලැබෙන ඉඩකඩ හරිම අඩුයි. මගේ රත්තරන් පින්වත්නි හොඳට මනසෙන් කල්පනා කරලා මේ යථාර්ථය තේරුම් ගන්න ඔලව නොයදෙව්වොත් ඔබත් මේ බුදු රැල්ලේ ධර්ම රැල්ලේ මම මේ වචනේ කිව්වට අහිතක් හිතන්න එපා. බණ රැල්ලේ අතරමං වෙච්ච අහිංසක දායකයන් පිරිසක් විතරයි. අහිංසක ශ්‍රාවකයන් පිරිසක් විතරයි. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ කිසිවෙකුටත් නෙවෙයි පින්වත්. රේස් එකක් දුවන්නේ නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ යයි දුවන්නද නවතින්නද? අඟුලිමාල නවතින්නනි කිව්වේ.
අඟුලිමාල කල්පනා කළා මේ ශ්‍රමණයා යන ගමන් මට නවතින්න කියන්නේ මේ දුවන ගමනින් නවතින්න කියලා නෙමෙයි. මේ සාංශාරිකව උපාදාන වෙවි යන භව ගමන නවත්ත ගන්න කියලා කිව්වේ. දැන් ওই පිංගුතුලට ධර්මයත් එක්ක තියෙන රේස් එකක්ද නැවතිල්ල. පිංගුත්නි ඔබට තේරෙන භාෂාවෙන් මම මේක කියන්නම්. මේක අර ගියර් එකකට දාගෙන පාගන වාහනයක් වගේ ඇස්ලේටර් උඩ නැගලා පාගන්න තියෙන එකක් නෙවෙයි. මේක නිව්ට්‍රල් කරගන්න තියෙන දහමක්. මේක සාමාන්‍ය සරල තත්වයකට අඩියක් පස්සට තියාගන්න ලැබිච්ච දහමක්. හැබැයි අද වෙනකොට කටින පින්කමක් ගත්තොත් ඒක කටින රැල්ලක්. මහාන පින්කමක් ගත්තොත් ඒක පින්කම් රැල්ලක්. හරිම අමාරුයි. ඇත්තටම අපිට වෙහෙසයි දායකයන්ගේ උමනායිපාකම් සමහරක් වෙලාවට සපුරන්න ඉඩ හදලා. ඇයි? ඒගොල්ලෝ කියනවා හාමුදුරුවෝ 29ක් ඕනේ, 39ක් ඕනේ, 49ක් ඕනේ, මේ වෙලාවට වඩින්න ඕනේ, මෙතන ඉඳන් පයින් වඩින්න ඕනේ. දැන් නිකන් සමහර ස්වාමීන් වහන්සේලාට රූ කඩ වගේ වෙන්න වෙලා. දායකයෝ එතනින් බහින්න කියනකොට එතනින් බහින්න වෙනවා. මෙතන ඉඳන් මුතුකුඩේ යන්න කියනකොට මුතුකුඩෙන් යන්න වෙනවා. ඇයි මේ? කොයිද මේ බුදුදහම යථාර්ථය? ඔබට ඕනේ මේක එක්තරා ආගමක් කරගන්න නම් ඒක පිටින්දි මේ වෙනකොටත් වෙලා. අදටත් අපිට සිවුර දකින්න තියෙනවා. හැබැයි මේ යන විදිහට නබෝ දිනකින්ම කාසාව කණ්ඩක යුගයක් දකින්න බැරි වෙන එකක් නෑ. പ്രേත ගොටු තියාගෙන එකල ගණින්නාසලා නටපු නාඩකම් අද වෙනකොට සමාජයට එනවනම් මතක තියාගන්න. ඒකේ ප්‍රධාන වගකීම පින්වත්නි ඔය පිංගුතුල්ලා ගත යුතුයි. මොකද ඔය පිංගුතුල්ලා දන්නවද මෙන්න මේ වචන බලන්න. සංකත සංකාර. දන්නවද බලන්න? අபிසංකත සංකාර. අபிසංකරණ සංකාර. ප්‍රයෝගාභි සංකාර. දන්නවද? අහලවත් තියෙනවද? අවිජ්ජා පත්‍යා සංඛාරා කියන එකේ සංකාර විග්‍රහයයි මේ කරන්නේ. ඔතන අபிසංකරණ සංකාර වලට තමයි සංස්කාර කියලා කියන්නේ. හැබැයි ඔය පිංගුතුල්ලා දන්නේ නැහැනේ. ඔය පිංගුතුල්ලා මෙන්න මේව දන්නේ. පන්සලේ කොඩි කීයක් තියෙනවද? දායක සභාවේ කී දෙනෙක් ඉන්නවද? උදේ දානෙට කවුද ආවේ? උදේ දානේ කවුද ගෙනාවේ? ඕන් නැති දේවල් ඔක්කොම හොයන. හාමුදුරුවන්ට තියෙන වාහනේ මොකද්ද? ඒකේ වටිනාකම මොකද්ද? උන්වහන්සේ channel කීයක බණ කියනවද? ඇයි මේ? කොහෙද මේ දුවන්නේ? අතරමං වෙන්න දෝනේ. පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මතාවය තේරුම් ගන්න තාක් විස ජාතකයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන බෝසත් කාලේ හරි ලස්සන උපමාවක් මේ බලන්න. මම මේ ධර්මදේශනාව ඉවර වෙලා ඔය පිටුතරට මෙන්න මෙහෙම කිව්වොත් අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු සියලුම කුසල් හේතු වෙලා ඔබට සිතූ පැතූ සම්පත් ලැබේවා. යහපත් යාන වාහන ලැබේවා. හොඳ දුවා දරුවන් ලැබේවා. බොහොම ලොකු ඉඩම් කඩම් ලැබේවා කිව්වොත් ඔය පිටුතල මොකද කරන්නේ? සාදු සාදු ස්වාමීනි කියයි. ඇයි ඔය පිටුතල හීනෙනුත් දකින්නේ මොනව ගන්නද? ඒව ගන්නනේ දකින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දැන් මේ සොඳුරු පරිසරයක ඉන්නේ. මේ සොඳුරු පරිසරයකට ආවහම මට හිතුණු දෙයක් තමයි මේ සොඳුරු පරිසරයේ අරණ්‍ය සේනාසනය ගොඩනගා ගන්න පුළුවන් නම්. හැබැයි මේකට අපි හිතුවොත් හෝටල් ශාස්ත්‍රයේ වගේ වැඩ කරන කෙනෙක් ආවොත් එයාට මේක දැක්කහම මොකද මතක්? මෙතන හෝටලයක් දාගන්න පුළුවන් නේ. ගස් කපන කෙනෙක් ආවොත් එයා බලන්නේ මෙතන තියෙන ගස් දිහා. මේකම පරිසරය තම තමන්ට ඕන විදිහට මවාගෙන මේ ලෝකේ පැතුම් ප්‍රාර්ථනා කරනවා නම් ඒක නිවනද භවයද? පැහැදිලිද? ගෙවල් දොරවල් වල ලැබීම, යාන වාහන වල ලැබීම, ඉඩ කඩම් වල ලැබීම මේවා පින්වත්නි දුකට කාරණා මිසක් සතුටට කාරණා නෙවෙයි. ගෙවල් දොරවල් වල අතහැරීම, යාන වාහන වල අතහැරීම, ඉඩම් කඩම් වල අතහැරීම මේවනි පින්වත්නි සැපට කාරණා. ඔය පින්වත්තුල්ලා හැමතිස්සෙම හිතන්නේ ගන්නද අතහරින්න. නිකන් හිතලා බලන්න. පින්වත්නි ඔය පින්වත්තුල්ලා මෙහෙම ගමනක් යනවා. ඔය පින්වත්තුල්ලා මෙහෙම ගමනක් යනකොට බිම වැටිලා තියෙන ෆෝන් එක. දුරකථනය. ඔය පින්වත්තුලට උපදින්නේ සතුටක්ද දුකක්ද? කාගේ හරි ෆෝන් එකක් බිම වැටලා තියෙනවා. ඔය පින්වත්තුලට හිතේ අනේ අප්පේ අද නම් ලොකු chance එකක් ලැබුණා. මේක ලොකු opportunity එකක්. මට අද ෆෝන් එකක් හම්බුණානේ කියලා හිතගන්න. පින්වත්නි ඔය පින්වත්තුල්ලා මෙහෙම අරගෙන සතුටු වෙන්න හදන ලෝකේ ඔය පින්වත්තුලට දැනෙන්නේ නැද්ද? ඔය පින්වත්තුල්ලට තේරෙන්නේ නැද්ද?
ජීවිතයේ දේවල් අරගෙන සතුටු වෙන්න බෑ කියලා. ඔය පිංගුතුලට තේරෙන්නේ නැද්ද? ජීවිතයේ දේවල් ලබාගෙන සතුටු වෙන්න බෑ කියලා. පින්වත්නි, ජීවිතයේ සතුට කියන එක රඳා පවතින්නේ දේවල් ලබා ගැනීම මත නම්. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර අතාරින්න. රාහුලව මහාන කරගනීද? නන්දව මහාන කරගනීද? හැබැයි මතක තියාගන්න, බොහෝ සතුට, බොහෝ සැනසීම, බොහෝ ප්‍රීතිය අතහැරීමත් එක්ක ලැබෙන දේවල්. හැබැයි ඔය පිඟුතුල්ලා හීනකින්වත් හිතනවද ඔය ලබා ගන්න ප්‍රාර්ථනා කරන බොහෝ දේවල් අතහැරීම මත, ඒවා මනසින් අයින් කිරීම මත ඔය පිඟුතුලට ප්‍රාර්ථනා කරන සැපය, ඔය පිඟුතුලෝ ප්‍රාර්ථනා කරන සතුට සැනසීම ලබා ගන්න පුළුවන් බව? පින්වත්නි, ඒක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. එතනට හිත හදාගන්න එක ලේසි පහසු කාරණාවකුත් නෙමෙයි. එතනට හිත හදාගත්තට ඒ හදාගත්තු හිත පෝෂණය කරන එක. උදාහරණයක් විදිහට දැන් මම ওই පින්වතුන්ට ලස්සන ගාතාවක් කියන නසන්ති කියලා සූත්‍රයක් තියෙනවා. මේ නසන්ති කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, මහණෙනි, මේ ලෝකේ පවතින කාමයන්ගේ නෙවෙයි වරද තියෙන්නේ. මේ විසිතුරු කාමයන්ගේ නෙවෙයි රාගය කියන එක තියෙන්නේ, ඇලීම කියන එක තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයාගේ సంతානිය තුලයි, සිත තුලයි මේ ඇලීම කියන මේ බැඳීම තියෙන්නේ. ඒ විසිතුරු කාම වස්තු ලෝකේ ඒ විදිහටම පවතිනවා. තිට්ඨන්ති චිත්‍රානි, එමේ කියන්නේ මේ ලෝකය ඒ කාමයේ ඒ විදිහටම පවතිනවා. හැබැයි අතෙත්ත දීරා විනයන්ති ඡන්ද, කාම වස්තු එහෙම්මම තියෙනකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මොකද කරන්නේ? එන්නේ කාම වස්තුන් කෙරෙහි තියෙන ඇලීම නැති කරලා, ඡන්දන්ති විනය, ඒක දුරු කරලා දාන. ඒ ලෝකෙට තියෙන මේ ඇලීම නැති කරාම ඒ ලෝකෙ මොනතරම් කාම වස්තු තිබ්බද? දැන් ওই පිඟුතුලට මනසට නිදහසක් නැහැනේ. ඇහෙන් රූප බලන, කනෙන් ශබ්ද අහන, නාසයෙන් ගන්ධ විඳින, දිවෙන් රස බලන, කයින් ස්පර්ශ බලන, මනසින් ඒවා ආපහු අනුභව කරමින් ජීවත් වෙනවා. භික්ෂුවක් ඇහෙන් රූප බලලා සතුටු වෙන්නේ නැහැ. කනින් ශබ්ද අහලා සතුටු වෙන්නේ නැහැ. නාසයෙන් ගඳ විඳලා, දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් පිණ්ඩපාතේ යනකොට කොහොමද යන්නේ? ඔක්කිද්ද චක්කු අන්තරගරි ගමිස්සාමීති සික්ඛාකරණී. මෙහෙම පින්වත්නි, ඇස් දෙක බිමට හෙලාගෙන, බිමට හෙළූ ඇසතුව තමයි ශ්‍රාවකෙක් පිණ්ඩපාතේ යන්නේ. ඇයි? නනිමිත්තක් ගාහි හෝති නනු නිමිත්තක් ගාහි හෝති. ඒ ශ්‍රාවකයාට මේ මට දාන්නේ බෙදුවේ ගෑනු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද, එයා සුදුයිද, උසයිද, ලස්සනයිද, කළුයිද, ඒවා වැඩක් නෑ පින්වත්නි. ඒ මොකද ශ්‍රාවකයාගේ මනස සතුටු වෙන්නේ ඒ රූප බැලීමෙන් නෙවෙයි. ඒ නිසා. හැබැයි සාමාන්‍ය ගිහි කෙනෙක්ට එහෙම නෑනේ. එයාට එක එක රූප ඕනේනේ, එක එක කලර්ස්, එක එක පාට ඕනේ. එක එක ටූල්ස් එයා පාවිච්චි කරනවා, එක එක උපක්‍රම පාවිච්චි කරනවා ඒ රූප බලා ගන්න. ඒ රූප ළඟට ගෙන්න ගන්න. ළඟට ගෙන්නගත්ත රූප පරිස්සම් කරගන්න. පරිස්සම් කරගත්ත රූප නැති වෙනකොට ඒවත් එක්ක ආයි දුක් වෙවි ඉන්නවා මිසක, ඒවත් එක්ක කල්පනා කර කර ඉන්නවා මිසක පුළුවන් කමක් නෑ මගේ රත්තරන් පින්වත්නි. ඒ කියන්නේ මේ වගේ මිදෙන්නේ කොහොමද කියලාවත් හිතා. ඒ නිසා ওই පින්වතුන්ලා හොඳට මතක තියාගන්න, බුද්ධ ශ්‍රාවකෙක් එහෙමනේ සින්දු අහන්නේ නේ. කන පිනවන්නේ යන්නේ නේ. හොඳ සෙන්ට් පාවිච්චි කරලා සුවඳ ගහගන්න යන්නේ නේ. රස තෘෂ්ණාවෙන් ආහාර වළඳන්නේ නේ. කොහොමද බත් පිටක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරනවනේ. මා මේ ආහාරය ගනු ලබන්නේ ශරීර මදය වඩනු පිණිස නොවේ. පුරුෂ මදය වඩනු පිණිස නොවේ. ශරීර වර්ණය ඇති කර ගැනීම පිණිස නොවේ. බත් පිටක් පාසා. ඒකනේ ඔය පිංගුතුලා කනවා. හාමුදුරු කෙනෙක් වළඳනවයි. කනවයි වළඳනවයි කියන වචන දෙකේ වෙනස තමයි ඒක. ඔය පිංගුතුලා ඔහේ කාගෙන හොඳ ඒවා තෝරනවා, නරක ඒවා අයින් කරනවා. අපිට එහෙම නෑනේ පින්වත්. පින්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ පාත්‍රය දිහා බැලුවම පින්වත්නි, පාත්‍රේ තියෙන්නේ මොනවද කියලා හොයාගන්නත්.
සම්බෝලයි පරිප්පුයි බෝංචි වම්බටුයි ඔක්කොම කවලම් වෙලා සමහරක් වෙලාවට දානේ වළඳ ඉන්නකොට ඇතුලින් බිස්කට් එහෙමත් අහුවෙනවා. යෝගට් හැඳි අහුවෙනවා. සමහරු වරක කෙසෙල් පූජා කරපුවම පාත්‍රය ඇතුලේ තියලා හම්බ වෙනවා. ඉතින් කොහිද රස තෘෂ්ණාව? මේ ශරීරයේ පවත්වා ගන්න බ්‍රහ්මචර්යාව පුරන්නේ දානේ වළඳනවා මිසක් මගේ පින්වත්නි කිසිම වෙලාවක දානයට ප්‍රියක් ඇති වෙන්නේ නැහැනේ. මොනවද ඒක ඇති වෙන්න තියෙන ප්‍රිය? මම පින්ඩපාත කරගෙන ආපු පාත්‍රයක් ගිහි පින්වතුන්ලා දෙන්නේ තුන්දෙනෙක්ට පෙන්නලා තියෙනවා මේක ඇත්ත පෙන්නන්න. අනේ දෙයියනේ පව් කියලා කියනවා. මේ බුදුදහම පිළිබඳව කල්පනා කරන්න. කොහොමද කල්පනා කරන්නේ? මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට ලැබුණේ භෞතික සම්පත් ලබන්න නෙමෙයි. භෞතික දේවල් මත සතුටු වෙවි ඒ මත අතරමං වෙලා ඉන්න නෙමෙයි. විවාහ ජීවිතය හදාගන්න නෙමෙයි. ඒකටම නෙමෙයි. හොඳ දරුවෙක් දෙන්නෙක් හදලා සමාජයට දායාද කරන්නම නෙමෙයි. මේ සංස්කාරවල තියෙන විපරිණාම ස්වභාවය, මේ සංස්කාරවල තියෙන අනිත්‍ය ස්වභාවය, මේ සංස්කාරවල තියෙන දුක්ඛ ස්වභාවය, මේ සංස්කාරවල තියෙන අනාත්ම ස්වභාවය කල්පනා කරලා තේරුම් ගත්තේ නැත්තම් දැන් බලන්න පින්වත්නි මේ රූපය, මේ රූපස්කන්ධය කියන එක රූපපතිති රූපං කියවනේ නිතර වෙනස් වෙනවා. ඒක නවත්තන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. මේ නිතර වෙනස් වෙන රූපය පිළිබඳව ඔබ කලකිරිය යුතුද? බලාපොරොත්තු අපේක්ෂා දල්වා ගත යුතුද? පින්වත්නි ඔබ මේකට අපේක්ෂා දල්වා ගත්තොත් ඊට වඩා හොඳයි මගේ පින්වත්නි ගිහිල්ලා මිරිඟුවක් පස්සේ දුවන එක. ඇයි? අඩුම මිරිඟුවක් ඈතට යනකම් හරි පේනවා ඒක මිරිඟුවක් විදියට තියෙනවා කියලා. මේ රූපය මේ දැන් ඉන්න කෙනා නෙමෙයි ඊළඟ තප්පරේදී. අද ඉන්න කෙනා නෙමෙයි ඊළඟ මොහොතේදී. ඔබේ විවාහ වෙච්ච දවසේ පින්තූරයකුයි අද පින්තූරයකුයි අරගෙන බලන්න. ඔබ කොච්චර වෙනස් වෙලාද කියලා. ඔබ මේ කන්න දීලා තියෙන ජරාවටපත් වෙන ශරීරයකට කියලා ඔබට හිතුණොත් ඔබ නිකන් S2 වහගෙන කල්පනා කරන්න මට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඔබ මේ කන්න දීලා තියෙන්නේ මරණයටපත් වෙන්න ඉන්න කෙනෙක්ට නම් මොකද ඒ ජීවිතයේ අර්ථය? කොහෙටද මේ දිව්වේ? පින්වත්නි මෙන්න ජීවිතේ කල්පනා කරන්න ඕනි දේවල්. මේ රූපස්කන්ධය අනිත්‍යයි, වේදනා ස්කන්ධය අනිත්‍යයි, සංඥා ස්කන්ධය අනිත්‍යයි, සංස්කාර ස්කන්ධය අනිත්‍යයි, විඥාන ස්කන්ධය අනිත්‍යයි. කියලා පින්වත්නි පැත්තකට ගිහිල්ලා ඉඳගෙන කල්පනා කරන්න. කොහමද? මෙන්න මෙහෙම. සබ්බං අනිච්චං සබ්බං අනිච්චං සබ්බං අනිච්චං. අද දවසේම මේ භාවනාව කරන්න. හැම දෙයක්ම නැති වෙලා යනවා. හැම දෙයක්ම කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පින්වත්. හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. නැති වෙනවා, නැති වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා කියලා කල්පනා කරනවා. මම වෙනස් වෙනවා වගේම මගේ බිරිඳත් වෙනස් වෙනවා. මගේ පුතත් වෙනස් වෙනවා. මගේ ගෙදරත් වෙනස් වෙනවා. මගේ ඥාති හිත මිත්‍රාදී මගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මේ හැම දෙයක්ම පින්වත්නි වෙනස් වීමට භාජනීය වෙනවා නම් ඔය පින්තුලට කල්පනාවක් එන්න ඕනි නේද? ඇයි මම මේ වෙනස් වෙන තැනකට පෝර දාන්නේ? ඇයි පළවෙන්නේ නැති ගහක් පෝෂණය කරන්නේ? ඇයි ඵලෙන්නේ නැති ගහක් හිටවගෙන මම ඉන්නේ? ඇයි කළු ගලේ වපුරලා තියෙන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? ජීවිතේද කවදාවත් හම්බ වෙන්නේ. කවදාවත් හම්බ වෙන්නේ. ඔබ ජීවිතේ මේ ලෝකෙන් හම්බ වෙයි කියලා හිතන සෑම තත්පරයකම ජීවිතය ඔබෙන් ඈත් වෙලා යනවා. ඔබ සතුට මේ ලෝකෙන් ලැබෙයි කියලා හිතන හැම තත්පරයකම සතුට ඔබ ගාවින් අයින් වෙලා යනවා. පින්වත්නි, මේ ලෝකේ සතුට කියන එක තියෙනවා නම්, මේ ලෝකෙන් ජීවිතය කියන එක ලබන්න පුළුවන් නම්, මගේ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් අපිට නිවන් දකින්න කියලා කියන්නේ. මම මේ කියන්නේ අත්දැකීම. අපි මේ කැලෑවල් වලට වෙලා අවුරුදු 5ක් 6ක් දැන් මේ භාවනා පිළිවෙත් පුරාගෙන ස්වාමින් වහන්සේලා විදිහට වැඩ ඉන්න අපි දන්නවා. ගේ ජීවිතය ඔය පිංගුතුලා වගේම රැල්ලක අපි දිව්වනේ. උයිටත් වඩා දිව්වා. හැබැයි අද කල්පනා කරනවා සමහරක් දාට දෙවියනේ දැන් අපේ ජීවිත කොච්චර සංසුන්ද? දැන් අපේ ජීවිත කොච්චර නිදහස්ද? දැන් අපේ ජීවිත වලට කොච්චර සුවයක් ලැබෙනවද? කොහෙද දුකක්? දරුවෝ ඉන්නවද පන්ති එක්ක අයියා?
බිරින්දෑවරු ඉන්නවද පෝෂණය කරන්න? ගෙවල් දොරවල් තියෙනවද රැකගන්න? ඉඩම් කඩම් තියෙනවද නඩු කියන්නේ? මුකුත් නැහැ. කිසිම දෙයක් නැහැ පිළිවෙල. කිසිම දෙයක් නැති එකම සනීපයි. හිතන්නකෝ. කිසිම දෙයක් නැති එකම විවේකයි. කිසිමම දෙයක් නෙමෙයි. මහාන වෙනකොට මහාන වෙන්න එනකොට මංගාව තිබ්බේ සරම් දෙකකුයි ෂර්ට් දෙකකුයි විතරයි. මහාන උනාට පස්සේ සරම් ෂර්ට් විසික් කරලා දාලා සිවුරු දෙකයි පාත්‍රයයි දුන්නා. පින්වත්නි, අපවත් වෙනකොටත් ඒ දෙක තිබ්බොත් හොඳටම ඇති. ඇයි? වෙන මොන වගේද අපිට අවශ්‍ය? කුඹුරු ඕනේද? ඉඩම් කඩම් ඕනේද? ගෙවල් දොර. ඔය පිංගුතුල කල්පනා කරන්නේ මේ හාමුදුරු මොනවා කියනවද මන්? පින්වත්නි, මේ තමයි බුදුදහම. රස කරන්න නෙමෙයිනි කිව්වේ. අස් කරන්න කියලානේ කිව්වේ. සැප විඳින්න කියලා නෙමෙයිනි කිව්වේ. මේකේ තියෙන ආදීනවේ දැකලා මහණෙනි ආස්වාදයක් තියෙනවා. ආදීනවයකුත් තියෙනවා. නිස්සරණයකුත් තියෙනවා. ආස්වාදය දකින්නේ නැතුව අඩු ආස්වාද ජනක ලෝකයේ වැඩි ආදීනවය දැක්කොත් රූපය ගන්න. දැන් මේ රූපය සුවයි සුන්දරයි මధుරයි කියලා හිතාගෙන ඉන්නවනේ. මොනවද මේකේ තියෙන්නේ? ඔන්න බලා ගන්න මේකේ තියෙන්නේ. සෙම, සොටු, කබ්බ, කඳුළු, අසූචි, මල මුත්‍රා ඔවා තමයි ඔකේ තියෙන්නේ. මේ කට ඇරියොත් මේ කටේ තියෙන කෙල. කන ගාවට ඇහැ තියලා බැලුවොත් පේන්නේ කලාදු. නාසයක් ගාවට ඇහැක් තියලා බැලුවොත් පේන්නේ හොට්ට. ඇහැක් ගාවට ඇහැක් තියලා බැලුවොත් පේන්නේ කබ. බලන්නකො මොනවද මේ ශාරීරිය ගන්න තියෙන්නේ කියලා. මේ කුණු ගොඩක් මිනිස්සු කොච්චර ප්‍රාර්ථනා කරනවද? මට තියෙනවා නම් හොඳයි. වැළඳ ගන්න තියෙනවා නම් හොඳයි. සිප ගන්න තියෙනවා නම් හොඳයි. මොනවද? මේ අසුචි ගොඩක්. මේ කුණු ගඳ ගහන මොහොතක් ඇත්තම් දහඩිය වැක්කෙරෙන කිසිදු තැනක සුවඳක් හමන්නේ නැති. කොහෙද මේ ශාරීරිය හොඳයි කියලා ගන්න තැන? දත්, අසුචි, සෙම, වකුගඩු, අක්මාව. ඔබ මේ වැළඳ ගන්න ප්‍රාර්ථනා කරන්නේ මේවද? එහෙනම් යන්න මෝචරියකට. මෝචරිය පිටිපස්සේ තියෙන ওই කපලා දාපු අක්මා වකුගඩු කෑලි අරගෙන බලන්න ඔබට වැළඳ ගන්න පුළුවන්ද කියලා. පින්වත්නි, ආදීනවෙම වැඩි නේද? ඒ නිසාම නේද මේ ශරීරයේ මේ 95ක් විතරම වහගෙන ඉන්න වෙලා තියෙන්නේ. මේ පේන පහට දාන්න තියෙන ඔක්කොම ටික නේද? ඇහි බම්බ ටික කපනවා, දත් ටික මදිනවා, ලිප්ස්ටික් ටික ගාන. මම මේ ස්ත්‍රියයට විතරක් නෙමෙයි පුරුෂයත් මේව කරනවානේ. අර කොණ්ඩේකේ ඉරිරි කපනවා, ඇහි බඹවල ඉරිරි කපනවා. කරාබු එකක් නෙමෙයි දෙකක් තුනක් හතරක් දානවා. ඇයි මේ පේන කෑලි පහ දැන් කියුටෙක්ස් අත ගන්න මේ පේන කෑලි පහ ලෝකෙට බොරුවක් විදිහට පෙන්වන්න කොච්චර රැලි වෙනකම් මේකප් උඩ නැගලා. උදේ 8ට පෝරුවට නගින මනමාලි පාන්දර ඒ කියන්නේ මං හිතන්නේ පාන්දර නෙවෙයි දැන් නම් ඕවා මාස ගානකට කලින් පටන් ගන්න. පටන් අරගෙන මේ ලෝකයේ තියෙන අසුචි ගොඩ වහන්න අරව කරනවා අවසානෙට මේ විවාහ වෙන දවසට නිකන් අර කැට්ලොයි ගාලා පොටි ගාලා අතහැරලා දාපු බිත්ති කාර්යයක්. ඇයි මේ? කාව රවට්ටන්නද? ඇයි මේ ශරීරයේ තියෙන අසුබේ ලෝකෙට පෙන්වන්නේ නැත්තේ? ඇයි ඒ පිළිබඳව කල්පනා කරන්නේ නැත්තේ? ඇයි මේ කුණු ටික පෙන්වන්න ලැජ්ජයිද? පින්වත්නි, මේ ආදීනවේ කල්පනා කළොත් ආයිත් කිසිම දවසක ඔබ ශරීරයක් වැළඳ ගන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? දකින්නකොටම මතක් වෙනවා අසුචිය, මුත්‍රාය, සෙමය, කබය, කඳුළුය, හොටුය කියලා මතක් වෙනකොට මොකද වෙන්නේ? හීනකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කිසිසේත්ම මට මෙවැනි ශරීරයක් සසර ජීවිතේ නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කිව්වොත් ඔබට පුදුම හිතේ. හැබැයි ඔය පිංගුතුල දන්නවද මේ අසුබ භාවනාව කරන යෝගාවචරයෝ ඉන්නවා. උදේට හවසට බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරනවා සංසාර ජීවිතේ කිසිම දවසක මට විවාහය කියන නමවත් අහන්න නොලැබේවා. අඩුම මව්කුසකින්වත් ස්ත්‍රිය කියන නම අහන්න නොලැබේවා. අඩුම මව්කුසකින්වත් මං නොයිපදේවා. කොහමද? කලකිරීම. එවැනි කලකිරීමකට ඔබට එන්න පුළුවන් නම් අන්න එදාට ඔබට පුළුවන් මේ ලෝකෙ පිළිබඳව තේරුම් ගන්න. එහෙම නැතුව මතක තියාගන්න මේ ලෝකයේ යථාර්ථය කල්පනා කරන්නේ නැතුව මේ සංකර ලෝකේ අපි කියන්නේ ව්‍යාපාරික සමාජය පිළිබඳව ඔබ කල්පනා කරන්න ගියොත් ඔබට අහිමි වෙන බුද්ධෝත්පාද කාලය පුංචි පහේ කාලයක් නෙවෙයි.
එනිසා මම අද දවසේ මේ ඔය පිංගුතුල්ලට ඔය පිළිබඳව වැරදිලා තිබ්බ යම්කිසි කාරණාවක් කෙලින් කළා විතර. බන කිව්වේ නෑ මේ බන කිව්වා හිතන්න එපා. මේ අර වපුරන්න කලින් කුඹුරක් හානවා වගේ මේ හැව විතරයි කළේ. මේ බන කිව්වා කියලා හිතන්න එපා. මේ පින්වත්නි කියන බන ටික කියන්න කලින් ඔය පින්වතුල්ලා පැනලා ඉන්න අර එලී ට්‍රැක් එකෙන් හරි තැනට දාගන්නයි මේ බන ටික කිව්වේ. එනිසා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. මම මේ කියපු ඇත්ත මනසින් දකින්න. මම මේ කියපු ඇත්තට හිත හේතු කරන්න. ස්කන්ධ පස්සෙන් දුවන දිවිල්ල නවත්ත ගන්න. මේ මුලා වෙච්ච ලෝකේ පස්සෙන් හෙම්බත් වෙලා යන හෙම්බත් ගමන නවත්ත ගන්න. කල්පනා කළ යුතු මානසිකාර්ය පිළිබඳව ඉදිරි ධර්මදේශනාවලදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට පොහොය දිනවලදී හම්බ වෙන්න පුළුවන්කම ලැබේ. එහෙම අවස්ථාවක් ලැබුණු දාක ආපහු සැරයක් මේ හිත මේ ලෝකයෙන් එතර කරව ගන්න. හිත මේ ආස්වාද ජනක ලෝකයේ ආස්වාදයේ කියන එක අතහැරලා දාලා ආදීනවි කියන එක අල්ලගන්න. පත්කල යුතු තැන පිළිබඳව කියලා දෙන්න කල්පනා කරමින් අදට ධර්ම දේශනාවෙන් සමුගන්න. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ රැස් කරගන්නට යෙදුණු කුසලය ඔබ හැම දිනෙකටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස පවතින සුඛ පාරමිතාවක් බවට පත් වේවා. මේ උතුම් පොහොය දිනේ දරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන සම්පාදනය කරන මෙලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ධර්මයේ බෙදා දීමේ උතුම් කටයුත්ත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වන්නට ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන පින්වතුන් පින්වතියන් හැම දෙනෙක්ටම සියලුම යහපත් පැතුම් ඉෂ්ට සිද්ධ භාවයට පත් වෙන්න මේ උතුම් ධර්ම දේශනාව පාරමිතාවක් වේවා. පාරමී දම් පිරේවා. පාරමී දම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු මියගිය ඥාතින් මෙපින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිත සෝපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කර ගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.